ඔබට පුළුවන් පහලින් තිබෙන subscribe button එක click කරලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අනිත් අයට බලන්න share කරන්න. එතර මෙතර වැසෙන ශ්‍රී ලාංකිකයන් ආමන්ත්‍රණය කරන මේ ඔබේ ශ්‍රව්‍ය දෘශ්‍ය අඩවැය. අතත් ඇරඹෙනවා එතර මෙතර බොහෝ තොරතුරු ලෙන්ගතුව බෙදා හදා ගැනීමේ බලාපොරොත්තුවෙන්. මේ ඇරඹෙන්නේ එතර මෙතර. මේ අද දවසේ පෙළ ගැස්ම. කොරෝනා අර්බුදය හේතුවෙන් එතර මෙතර ශ්‍රී ලාංකීය අවස්ථාවන් පිළිබඳව අපට ඔබට අසන්න ලැබෙන්නේ ඉතාම අඩු වශයෙන්. නමුත් බහරේන් රාජ්‍යයේ ශ්‍රී ලාංකීය තානාපතිනි ප්‍රදීපාද සෙරම් මැතිනියගේ නායකත්වයෙන් බහරේන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මේ කොවිඩ් අර්බුදයට අභියෝගාත්මකව මුහුණ දෙමින් එරට ශ්‍රී ලාංකික ප්‍රවර්ධන අවස්ථාවක් සංවිධානය කළ වගේ අපට දැනගන්න ලැබුණා. බහරේන් නිවසෙන අපේ වාර්තාකරු සඳහන් කරන ආකාරයට ඊතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු වග තමයි අපට දැනගන්න ලැබෙන්නේ. අපේ තොරතුරු කියන්න ඔබ රැගෙන යන්නේ බහරේන් රාජ්‍යයට. COVID-19 රෝගය සම්පූර්ණයෙන්ම ලෝකයේ පාලනය නොවූ වකවානුවක ශ්‍රී ලංකාව තුළ එය ඉතා සාර්ථකව පාලනය කරමින් පැවතීම ශ්‍රී ලාංකික ප්‍රජාව ලෙස අප ඔබ අගය කළ යුතු කරුණකි. නමුත් ලෝකයේ බොහෝ රටවල තවමත් මෙම රෝගය පැතිරීමේ ප්‍රවණතාවය ඉතා ඉහළ අගයක පවතී. තත්ත්වය මෙලෙස වුවද කොවිඩ් අභියෝගය හමුවේ ඊට මුහුණ දෙමින් තානාපති සේවයේ ඉතා ආදර්ශමත් ක්‍රියාවලියක් පිළිබඳව අපට බහරේන් රාජ්‍යයෙන් අසන්නට ලැබේ. බහරේන් ශ්‍රී ලංකා තානාපතිනි ගරු ප්‍රදීපා සේරම් මැතිනියගේ මෙහෙයවීමෙන් බහරේන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බහරේනයේ ලූලු සුපිරි වෙළඳසැල් ජාලය සමග එක්ව ශ්‍රී ලාංකික ආහාර ප්‍රවර්ධන උළෙලක් පසුගියදා පැවැත්විනි. හොඳම දේ ආහාරය යන තේමාව යටතේ මෙම ආහාර ප්‍රවර්ධන සතිය ලූලු ආහාර ප්‍රදර්ශනාගාර තුළ පැවැත්විය. ශ්‍රී ලංකාවේ පාරම්පරික ආහාර සංස්කෘතිය තුළ ශ්‍රී ලාංකික රසය යන සන්නාම නාමය යටතේ ශ්‍රී ලාංකික ආහාර සජීවීව රස විඳීමට විදේශීය ජාතික ජනතාවට මෙහිදී අවස්ථාව හිමි විය. බහරේන් විදේශ කටයුතු අමාත්‍යංශයේ මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ කාලිඩ් යූසෆ් අහමද් අල් ජලක්මා මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක් වූ බව බහරේන්හි එතර මෙතර විශේෂ වාර්තාකරු පැවසීය. මෙම ශ්‍රී ලාංකික රසයන් ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලාංකික එළවලු සහ පළතුරු සාධාරණ මිල ගණන් යටතේ අලෙවි කිරීමටද ලූලු ප්‍රදර්ශනාගාරය කටයුතු කර තිබුණි. චීනය, පිලිපීනය, ශ්‍රී ලංකාව, මැලේසියාව, ඉන්දුනීසියාව සහ ජපානය ආදී රටවල් ගණනාවක්ද මෙම ප්‍රදර්ශනයට එක් විය. පශ්චාත් COVID-19 තත්ත්වයන් තුළ ශ්‍රී ලංකාවේ වෙළඳ සහ සංචාරක ප්‍රවර්ධනය සඳහා තබන ලද මෙම වැදගත් පියවරද අපි මෙලෙස අගය කරන්නෙමු. විශේෂයෙන්ම මෙහි මූලික පරමාර්ථය වන්නේ දෙරට අතර ආර්ථික, වෙළඳ, සංස්කෘතික, එවැගේම සංචාරක යන විවිධ අංශයන් ඔස්සේ වඩාත් ප්‍රවර්ධන කටයුතු ඉතාමත් කාර්යක්ෂම සහ බහරේන්හි වෙසෙන
ජනතාවට මෙන්ම එහි වෙසෙන අතිවිශාල විදේශීය ජනතාවට ශ්‍රී ලංකාව පිළිබඳ දැනුවත්භාවය ඒ වගේම ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ ඉඩ ප්‍රස්ථා මේ ආදී නොයෙකුත් දේවල් පිළිබඳ විදේශිකයන් දැනුවත් කිරීම තමයි අප ප්‍රධාන වශයෙන් පරමාර්ථ කරගෙන තිබෙන්නේ. Taste of Sri Lanka කියන සන්නාම නාමය යටතේ විශේෂයෙන් අපි ඉතාම මැද පෙරදිග කලාපයේ මෙන්ම බහරයින්හි සුප්‍රසිද්ධ සුපිරි වෙළඳ සංකීර්ණයක් වන ලුලු හයිපර් මාකට් සමග තමයි අපි අත්වැල් බැඳගෙන කරගෙන යන්න සූදානම් කරලා තිබෙන්නේ. ඔවුන්ගේ බහරයින් රාජ්‍ය තුල තිබෙන 10කට වැඩි සුපිරි වෙළඳ සංකීර්ණ තුල ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ද්‍රව්‍ය, ආහාර ද්‍රව්‍ය, එමෙන්ම පළතුරු, එළවලු, ශ්‍රී ලංකාවේ තේ ආදී විවිධ භාණ්ඩ ප්‍රදර්ශනය සහ අලවිය විශේෂිත මිල මට්ටම් යටතේ අලවියට සූදානම් කර තිබෙනවා. තවත් එක් විශේෂිත අංගයක් බවට පත් වුණේ ශ්‍රී ලංකාවේ ආහාර පිසින ක්‍රමය සහ ඒට පාවිච්චි කරන විශේෂිත කුළුබඩු වර්ග මේ ආදී විදේශිකයන් අතර ඊටම ප්‍රසිද්ධියට පත් වෙලා තිබෙන ශ්‍රී ලාංකික ආහාර පිළියෙල කරන පිළිබඳව සජීවීව අපිට ඔවුන්ට පෙන්වීමට අපි සූදානම් කරා. ඒ සඳහා විශේෂයෙන්ම බහරයින්හි ගල්ෆ් හෝටලයේ ප්‍රධාන සූපවේදී සමිත පත්මකුමාර මහතා විසින් විවිධ ශ්‍රී ලාංකික දේශීය ආහාර එවෙලේම පිසිමින් පැමිණ සිටින සියලුම පාරිභෝගික ජනතාවට දහස් ගණනකට රස බලන්නට අවස්ථාවක් ලබා දුන්නා. එතර මෙතර ඉන්න ඔබ අප සියලු දෙනාට මේ දිනවල කනවැකෙන ප්‍රධාන කාරණයක් තමයි ඊතර වෙසෙන විගමනික ප්‍රජාව ශ්‍රී ලංකාවට ඉතා ඉක්මනින් පැමිණීමට කරන ඉල්ලීම අවශ්‍යතාවය. ඒ විතරක් නෙවෙයි COVID-19 රෝග වසංගතයේ හමුවේ ඔවුන් විවිධ අපහසුතාවලට පත් වුණු අවස්ථාවන් පිළිබඳවත් අපට අසන්න ලැබෙනවා. ඉතින් මේ කාරණේ හමුවේ අවශ්‍යතාවයක් මතුවෙනවා රැකවරණයක අවශ්‍යතාවය විගමනික ප්‍රජාව සඳහා. ඉතින් ඒ පිළිබඳව රජය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කටයුතු කරන අතරතුර ඒ සඳහා වූ ක්‍රමවේදයක් ඇත්තේ විමසන්න අපි ආවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනයට. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මැතිතුමා අපි හමු වෙනවා ඒ පිළිබඳ කතා බහ කරන්න. විගමනික ප්‍රජාව දිගින් දිගටම ඉල්ලා සිටි කරුණ තමයි ඔවුන්ට කිසියම් සමාජ ආරක්ෂණ ක්‍රමයක් නැත්නම් අපි කිව්වොත් සෝෂල් සිකියුරිටි සිස්ටම් එකක් එහෙම නැත්නම් වඩා පහසු භාෂාවකින් කිව්වොත් විශ්‍රාම වැටුපක් ලබා දෙන්න කියලා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් අලුත් යෝජනාවක් ඉදිරිපත් කළා තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මම හිතන්නේ විදේශගත වී සිටින ඔබටත් විදේශගත වෙන්න යමෙක් බලාපොරොත්තු වෙනවා නම් ඔවුන්ටත් මේ ඉතා සුබ ආරංචියක් ලෙස තමයි මම සලකන්නේ. අපේ යෝජනාව තමයි යම් කිසි විගමනීකයෙකුට නැත්නම් ඒ රටේ ඉන්න හෝ යාමට පෙර මේකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඔවුන් අවුරුදු 2ක් මාස්පතා යම් කිසි ආයෝජන සැලැස්මක් යටතේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ඉතින් ලබා ගන්න ප්‍රතිලාභයකදී අපි හිතන්න ලක්ෂ 5ක් වෙන්න පුළුවන් ලක්ෂ 10ක එකඟතාවක් වෙන්න පුළුවන් එවැනි ලක්ෂණාවරණ ලබා දෙන්නේ අපි. ඒකේ වාරික වශයෙන් මාසිකව ගෙවාගෙන යනවා අවුරුදු 2ක් පමණයි. ඊයින් අනතුරුව නැත්නම් ඒ කාල පරිච්ඡේදයත් ඇතුළුව අවුරුදු 10ක් පුරා ඔවුන්ට යම්කිසි හදිසි අනතුරකින් මරණයටපත් වුණොත් මේ එකඟ වෙච්ච මුදල වගේ නැත්නම් අර අවුරුදු දෙකේදී එකඟ වෙච්ච ආයෝජන එකඟතාවට වගේ 3 ගුණයක් හදිසි අනතුරකින් මරණයටපත් වුණොත් ගෙවීමට අපි සූදානම්. ඒ වගේම ස්වභාවික මරණයක් වුණොත් ඒ වගේ 2 ගුණයක් අපි ගෙවන්න සූදානම්. අවුරුදු 10 අවසන් වුණොත් උනායින් පසුව නැත්නම් කිසිදු අනතුරක් හෝ මරණයක් හෝ ඇති වෙන්නේ නැතුව එකඟ වෙච්ච මුදල එහි බෝනස් එකත් එක්ක නැත්නම් පාරිතෝෂිකයත් එක්ක ඕනම විගමනයකට නැත්නම් මේ ප්‍රතිපත්තියට ඇතුළත් වෙන කෙනෙකුට ලබා ගන්න පුළුවන්. එසේ ලබා නොගන්නවා නම් ඔවුන් කැමති නම් ඒ විශ්‍රාම වැටුප බවට පත් කරගන්න අප දැනට යෝජනා කරලා තිබෙනවා. එම මුදල නැවත ආයෝජනය කරලා අවුරුදු 55 ඉඳලා નિયમિત විශ්‍රාම වැටුපක් මරණය දක්වා ගෙවන්න. මම හිතන්නේ මේ තමයි ඔවුන් බලාපොරොත්තු වෙන ප්‍රධාන කාරණාව. මම අතිශයින්ම සතුටටපත් වෙනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සභාපතිවරයා ලෙස මගින් අතීතයේ කරන ලද ඉල්ලීම මෙහිදී හෝ ඉටු කරන්නට ලැබීම ගැන.
බාහිරින් ඉඳලා අපි ඔබ රැගෙන යන්නේ ලංකාවට. අපි ගොඩවදිනවා ජාතියේ මහා පහන්ටම ලංකා බැංකුවට. අප රැඳී සිටින්නේ උතුරුමැද පළාතේ ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ ශ්‍රවණාගාරයේ. මෙම ශ්‍රවණාගාරය අද දවසේ පැවැත්වෙන්නේ ලංකා බැංකුවේ දිවි උදාන වැඩසටහන. මේ දිවි උදාන වැඩසටහන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා උතුරුමැද පළාත තුල අනුරාධපුර දිස්ත්‍රික්කයත් ඒ වගේම පොළොන්නරු දිස්ත්‍රික්කයත් ඒකරාශී කරමින් ඔවුන්ගේ ව්‍යවසායක ගැටලු මූල්‍යමය ගැටලු පිළිබඳව සාකච්ඡා කරන මහා සම්මන්ත්‍රණය දැන් අපි ආරම්භ කිරීමට සියල්ල සූදානම්. අපගේ ලංකා බැංකුවේ සභාපති කාංජන රත්නවර්තී මැතිතුමාගේ අදහසක් අනුව අපේ පළාතේ ව්‍යවසායක පන්තිය නියෝජනය කරන ඔබ තමුන්නාන්සලා මෙම වැඩමුළුවට කැඳවලා ඔබලාගේ තියෙන අවශ්‍යතාවයන් හඳුනාගෙන ලංකා බැංකුවේ මූල්‍ය විසඳුම් මූල්‍ය සේවාවන් ඔබට සපයන ආකාරය ඒ පිළිබඳ ගැටළු සාකච්ඡා කරන්න එක් දින වැඩමුළුවක් විදිහට මේ වැඩසටහන අද යොදා ගන්නවා. ඒ නිසා මේ ගෞරවනීය සභාව ඊටාම වැදගත් අවස්ථාවක් අර්ථවත් ඒ වගේම ඵලදායී ඒ වගේම ඓතිහාසික අවස්ථාවක්. අද මේ අපේ අවධානය වැඩියෙන් යොමු වෙන්නේ මේ පුංචි ව්‍යවසායකින්. මොකද මේ පොඩි ව්‍යවසායකින් තමයි අපිට හදා ගන්න ඕනන්නේ. මේ රටේ අනාගතය හදන්නේ මේ පොඩි ව්‍යවසායකින්. මොකද මේ ව්‍යවසාය කණ්ඩායමයි මේ අපි ඉන්න මේ රාජ්‍ය නිලධාරීන් කියන කණ්ඩායම අතර ලොකු වෙනසක් තියෙනවා. මොකද අපිට තියෙන්නේ අපිට මාසික වැටුපක් හම්බ වෙනවා. මේ වැටුපට අපි තමුන්නාන්සලාට වැඩ කරන්න බැඳලා ඉන්න කට්ටිය. තමුන්නාන්සලා කියන්නේ යම්කිසි අවදානමක් අරගෙන ඒකෙන් ප්‍රතිඵල නෙලාගෙන මේ රටේ ආර්ථිකයට මේ රටේ ජාතික නිෂ්පාදිතයට විශාල ප්‍රමාණයක් එක් කරන කණ්ඩායමක්. ව්‍යවසායකයෙක් කියන්නේ සීන දකින්න කෙනෙක්. එයාට බලාපොරොත්තු තියෙනවා මෙන්න මේ බලාපොරොත්තු තියෙනවා. මේ බලාපොරොත්තු වලට යන්න තමයි තමුන්නාන්සලා උත්සාහ ගන්න. තමුන්නාන්සලාට මේ වගේ මේ බලාපොරොත්තු වලට යන්න නිෂ්පාදන සාකච්ඡාවල සමහරක් තියෙනවා. සමහරක් නැහැ. ඒ නැති කොටසේ ප්‍රාග්ධනය කියන කොටස පුරවන්න පුළුවන් ආයතනයක් තමයි මේ ලංකා බැංකුව කියන්නේ. අපිට එතෙන්ට අපිට යන්න ලෑස්ති. මොකද තමුන්නාන්සලා ව්‍යාපාරේ පටන් ගන්න අවදියේ හොයන දේ ඔක්කොම බැංකුවට දෙන්න බෑ. ඒකින්ද අපි මොකද කරන්නේ මේ වෙනකොට මෙව්වගේ ණය පොලි ප්‍රමාණය මේ ණය මුදල් වල එක ඉලක්කමකට ගෙනත් තියෙනවා. ඒ කියන්නේ 10න් 15 ඉලක්කමකට ගෙනත් තියෙනවා. මේ ණය මුදල් වල පොලිය 104.5 ඉඳලා 109.75 වෙනකම් මේ රේන්ජ් එකේ දුවනවා එක යෝජනා ක්‍රම වලට. ඉතින් මේකෙන් ආවරණය වෙනවා කෘෂි ක්ෂේත්‍රය ආවරණය වෙනවා, දීවර ක්ෂේත්‍රය ආවරණය වෙනවා, ඇග්‍රෝ ප්‍රොසෙසින් ඒ කියන්නේ සකසුරුවම් කරන දේවල් ආවරණය වෙනවා, අලුත් ව්‍යාපෘති වලට ආවරණය වෙනවා, කුඩා හා මධ්‍යම පරිමාණ මේ ව්‍යාපෘති ආවරණය වෙනවා. එතකොට සුවන් රැකියා ආවරණය වෙනවා. ඊට පස්සේ අලුත් ඉනෝවේෂන් ඒ කියන්නේ තමුන්නාන්සලාගේ අලුත් හොයා ගැනීම. මොකද අපි දන්නවා දවසින් දවස මේක දියුණු වෙන ලෝකයක්. එක දේවල් අලුතෙන් හොයා ගන්නවා. ඒ හොයා ගන්න දේවල් වලට ණය මුදලක් අවශ්‍යතාව නම් තියෙනවා නම් ඒක ආවරණය වෙනවා. මේ සියලුම ක්ෂේත්‍රයේ ටික ආවරණය වෙනකොට මේ කුඩා ව්‍යවසායකයා කියන ව්‍යවසායකයා ශ්‍රී ලංකාවේ නගා හිටවන්නට පුළුවන් ණය යෝජනා ක්‍රමයක් තමයි මේ දිවි උදාන කියලා. මේ ලංකා බැංකුවක කිව්වොත් එහෙම ලංකා බැංකුව තමයි ලංකාවේ තියෙන නම්බර 1 ආයතනය. නම්බර 1 ආයතනය කියලා කියන්නේ සයිස් එක ගත්තත් නම්බර 1යි. අපිට තියෙනවා දේශීය ශාඛා 640ක් ලන්ඩන්, ඉන්දියාව, මාලදිවයින, සීසෙල්ස් මේ රටවල ශාඛා තියෙනවා. ලාභය ගත්තත් ආයතනයක් හැටියට ලබන ලොකුම ලාභය ලබන්නේ ලංකා බැංකුව. එතකොට මේ රටේ ගණදුනුකාරයෙක් ගත්තොත් එහෙම ඉතා විශාලම ගණදුනුකාරයෙක් ඉන්නවා. මේ සයිස් එක තියාගෙන අපි මිනිස්සුන්ට සයිස් එක දාන්නේ නැහැ. අපි කරන්නේ මොකද්ද? මේ රටේ මිනිස්සුන්ගේ බැංකුව මේ මිනිස්සුන්ගේ බැංකුවෙන් ගණුදුණු කරලා එන ආදායමෙන් එන ලාභයෙන් අපි නැවතත් මොකද භාණ්ඩාගාරයට දෙනවා. ඒක අපි ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන. භාණ්ඩාගාරයට දුන්නාට පස්සේ ආපහු ඉස්කෝල ටීචර්ස්ලාට සැලරි ගෙවනවා, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට බෙහෙත් ගන්නවා, පාරවල් හදලා දෙනවා, ආපහු ඔබලාට එනවා. ඒතර මේ ලාභයේ වාසිකාට යන්නේ
ඔබලාට. ඉතින් ඔබලාට ඉස්සරහට වඩා අර ජයරත් මහත්මයා කියපු මූල්‍ය පිරිවැය අඩු වෙනවා. එතකොට මේ මූල්‍ය පිරිවැය අඩු වෙනකොට අඩු පොලියකට ණය අරගෙන ඉවරලා මේ රටේ රස්සා ප්‍රශ්නේ විසඳන්න, ආදායම වැඩි කරන්න, ජීවන තත්ත්වය වැඩි කරන්න, ඉතිරි කිරීම වැඩි කරන්න ලොකු දායකත්වයක් දෙන්න පුළුවන්. අපේ බලාපොරොත්තුව කේස්ටි පෙරේරා කියන මහත්මයා මෙතන ඉන්නවනම් මම දන්නේ ඉන්නවද නැද්ද කියලා. ප්‍රීමා සමාගමේ පරිමාණයට යනකොට සුළු පරිමාණයෙන් අක්කර භාගයක් වගා කරන කෙනා මහයිලු පළමු ෆාම් එක වගේ මහ පරිමාණයට ගොවිතැන දියුණු කර ගන්නත් මධ්‍ය පරිමාණයේ මේ ධාන්‍ය එකතු කරන පුද්ගලයන් කේස්ටි පෙරේරා මට්ටමට ගෙනියන එකක් තමයි බැංකුවේ අභිප්‍රාය වෙන්නේ. අපේ අපේක්ෂාව අද මේ එන්න කිව්ව සියලු දෙනාටම බැංකුව අතහිත දෙන්නේ කොහොමද කියන පණිවිඩය ගේන්න සහ මේ කාර්යය මෙතනින් එහාට ගෙනියන්නේ කොහොමද කියලා අපිත් එක්ක සාකච්ඡා කරන්න. ඇත්තටම අපි බඩේරුගු ට්‍රෙස් කරන ව්‍යවසායකයන් ඉතින් ඒ වෙලාවේදී අපි ගොවීන්ට ඇට බීජ පොහොර ලබා දීලා වුන් අපි අවදානමක් කරන් තමයි බිස්නස් එක කරන්නේ. ඒ වගේ වෙලාවට සමහරවිට අපි බැංකුවත් එක්ක යම්කිසි කාලයකට කියලා කිවිසගෙන තමයි ලෝන් එක ගන්නෙ. ගිය සැරේ ප්‍රශ්නයක් ඇති වුණා. මම හිතන්නේ මාසයක් ගත වුණෙත් නෑ. ආපහු ණය මුදල ගෙවන්න කියලා රිකවර් කරන්න කියලා ලියුම් ගහලා තිබුණා. ඒ වගේ වෙලාවට අපි සමහරවිට ගත්ත මුදලවත් ආවරණය වෙලා නෑ. ඒ වගේ වෙලාවදී අපි ගොඩක් අපහසුතාවයටපත් වුණා. ඉතින් ඉදිරියට මොකක්ද මේ වගේ තත්ත්වයක් නැති වුණොත් කරන්නේ වගේ කිරේට පිළිතුරක් අපි බලාපොරොත්තු වෙන මේ මොහොතේදී ප්‍රශ්න කොටස් දෙකක් තිබුණා. පළවෙනි කොටස අමුණාසෝය ආරම්භ තියෙන වගකීම බැංකුවට බාර දෙන්න. පළවෙනි වගකීම බීජ නිෂ්පාදන අවශ්‍යතාවයේ ගොවියාගේ පැත්තේ තියෙන ණය යෝජනා ක්‍රමයක් අපි තියෙනවා. මේ ණය යෝජනා ක්‍රමයේ යටතේ ඕන්න කෙලින්ම බැංකුවට යොමු කරන්න බැංකු ශාඛාවෙන් අපිට පුළුවන් උන්ට ණයක් ලබා දෙන්න. ඒක වගකීම එතෙන්ට ප්‍රාර්ථනාවක් කරන්න වෙන්නේ නැහැ. දෙවෙනි කොටස අපි මේ කතා කරන්නේ ඊටාම සුවිශේෂී අවස්ථාවක් සම්බන්ධව. මාර්තු මාසෙදී කිසිම දැනුම් දීමකින් තොරව රටේ දොරවල් ටික වහලා ලොක් එක දැම්මට පස්සේ ආහාර අර්බුදයක් නොඑන්න රජයේ ගත්ත ක්‍රියාමාර්ග වලින් එකක් තමයි ඔය දමනංශ සඳහන් කරේ. මේ අවස්ථාවේදී සත්ව ආහාර සම්බන්ධව විශාල ගැටලුවක් ආවා. මොකද ඒ වෙනකොට අපේ තිබුණු බඩේරිඟු නිෂ්පාදනය මහකන්නේ බඩේරිඟු නිෂ්පාදනය අපි නෙලලා තිබ්බේ. ඒක ගබඩා වලට ඇවිල්ලා තිබ්බා. රජයෙන් දැම්මත හංශයක් අලුතෙන් බඩේරිඟු ආනයනය කිරීමට. ඒ කියන්නේ වෙන අලුතෙන් බඩේරිඟු ඉන්දියාවෙන් ගේන්න එපා. අපේ ගොවිය ආරක්ෂා කරන්න ඕනේ කියලා නිර්භීත තීන්දුවක් අරන් තිබ්බා ජනවාරි මාසේ. ඒක ටිකක් පහ වෙනකොට දැන් මේ කොවිඩ් තත්ත්වයේ උඩ සත්ව ආහාර නැති වෙනකොට සහ මිල දිනෙන් දින ඉහළ ගියා. රුපියල් 35ට 40ට 50 දක්වා ගත්ත බඩේරිඟු අද මිල ගත්තොත් එහෙම රුපියල් 89යි අද බඩේරිඟු කිලෝ එක වටිනාකම. දැන් ඒ අවස්ථාවේදී රජයට අවශ්‍යතාවය තිබ්බේ රටේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ගැටලු. ඒක නිසා කරුණාකරලා ඒ අවස්ථාව ගැන ඉවසීමෙන් කටයුතු කරන්න අනාගතයේදී මම හිතන්නේ ඔය තත්ත්වය උදා වෙයි කියලා. සහ බඩේරිඟු ආශ්‍රිත නිෂ්පාදන ගොඩක් දැන් ගිය අවුරුද්දට වඩා වැඩි වෙලා තියෙනවා. මිල ඉහළ යාම අනිවාර්යයි. උතුරු මැද පළාතේ දිවි උදාන වැඩසටහන අද දවසේ පැවැත්වෙන මොහොතේදී අපි සම්බන්ධ කරගත්තා විකුණුම්මා හැසිරවීම් නියෝජ්‍ය මහ කළමනාකරු ප්‍රියල් සිල්වා මැතිතුමන්. එතුමන්ගෙන් අපි අහලා දැනගමු දිවි උදාන වැඩසටහන කවුරුන් සඳහාද, මොකක්ද මේ අලුත් වැඩසටහන පිළිබඳව. ස්තුති ජගත්. දිවි උදාන වැඩසටහන කියන්නේ දිවියට උදාන. දිවිය කියන්නේ ජීවිතයට නගා සිටුවම තමයි එහි අරමුණ. ඉතින් ඇත්ත වශයෙන්ම ලංකා බැංකුව මේ දිවි උදාන වැඩසටහන පටන් ගන්නේ මේ කොරෝනා වසංගතයෙන් රට පීඩාවට පත් වෙනකොට රටේ ආර්ථික සංවර්ධනයට ලංකා බැංකුව මොන විදිහටද මේකට සම්බන්ධ වෙන්නේ කියලා තමයි අපි බැලුවේ. ඉතින් එහිදී අපගේ සභාපතිතුමා ඒ වගේම ඉහළ කළමනාකාරීත්වයේ ශනිකව තීරණයක් ගත්තා. අපි රටේ සංවර්ධනය ඉක්මනින්ම මැදිහත් වෙනවා. ඍජු දායකත්වයක් ලබා දිය යුතුයි කියලා. ඉතින් ඒ අවස්ථාවේදී අපි එකතු වෙලා
ඇවිල්ලා මේ අපේ තියෙන ලංකා බැංකුවේ තියෙන ණය කළඹ විශ්ලේෂණය කරලා එතනදී අපි ණය වර්ග 23ක් තෝරාගෙන මේ දිවි උදාන ණය යෝජනා ක්‍රමයට අන්තර්ගත කළා. ඉතින් ඒ නිසා කෘෂිකර්මයේ දීවර එතකොට කර්මාන්ත කුඩා ව්‍යාපාර මේ සියලුම දේවල් මේ දිවි උදාන ණය යෝජනා ක්‍රමය තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ රටේ ඉන්න ඕනෑම පුද්ගලයෙකුට Tamanට ස්ව ශක්තියෙන් නැගී සිටින්න ඕන නම් ඔවුන්ට පුළුවන් ලංකා බැංකුවට ඇවිල්ලා අපේ කළමනාකාරවරුන් හම්බ වෙලා මේ ණය මුදල ලබා ගන්න. මොකද මෙහි විශේෂත්වය තමයි මෙහි අඩු පොලියක් යට තමයි මේ ණය මුදල් ලබා දෙන්නේ. ඉතින් ඊටම පහසුකම් යටතේ ලබා දෙනවා. ඒ කියන්නේ ලීකියලි ඊටමත් අඩුයි. ඒ වගේම ඊටමත් කෙටි කාලයක් තුළ මේ ණය මුදල් ලබා දෙනවා. ඉතින් ඒ නිසා රට ආර්ථික සංවර්ධනය යන ගමනේදී ලංකා බැංකුව ඒ දිවි උදාන ණය යෝජනා ක්‍රමෙත් එක්ක අපි අපේ ජනතාවත් එක්ක ඉන්නවා. ඒ වගේම අපි හිතනවා ග්‍රාමීය ප්‍රජාව සංවර්ධනය කරොත් එහෙම මේ රටට මේ අපේ රට බලාපොරොත්තු වන රටේ සංවර්ධනය ඉතාමත් ඉක්මනින් ලබා ගන්න පුළුවන් කියලා. ලෙන්ගතුව කතා කරමින් අද බොහෝ තොරතුරු ඔබ සමග බෙදා හදාගත්තා. සමුගන්න මොහොතේ කතා කරනවා. ඔබට ප්‍රකාශ කරනවා. ඔබට හැකියාව තියෙනවා ලියන්න ඔබේ අදහස්. ඒ වගේම ඔබ සංවිධානය කරන ශ්‍රී ලාංකීය වැඩසටහන් පිළිබඳවත් අපට දන්වන්න. අප සූදානම් හැකි සෑම විටම ඔබේ සවුවට පැමිණ ඔබේ හඬට විද්‍යුත් මාවත විවර කරන්න. සුබ සතියක් ඔබට අපි ගිහින් එන්නම්.